සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමය වශයෙන් පින් රැස් කරගන්නේ එංගලන්තයේ වෙසෙන පින්වත් නිරෝෂා සමරසිංහ මහත්මිය විසින්. සියලු දානයන් අතර අග්‍රවන ධර්ම දානය සිදු කරලා අද ඒ පින්වතුන්ලා උදාර පිනක් තමන්ගේ ජීවිතේ රැස් කරගන්නවා. පින්වතුනි, පින කියන දේ අපි අපේ ජීවිතේ ලැබෙන මොහොතේ සිද්ධ කරගත යුතු එකක්. මොකද පිනෙන්මයි මේ ජීවිතේට ආරක්ෂාව සලසන්නේ. පිනෙන්මයි මේ ජීවිතේට යහපත සලසා දෙන්නේ. රැස් කරන පිනෙන්මයි ජීවිතේ සැපවත් කරලා දෙන්නේ. පිනක් විසින් ජීවිතයක් සැපේ කරා අරගෙන යන විදිහ හරි පුදුමකාරයි. මේ තේරගහතා විස්තර කරමින් උතුම් රහතන් වහන්සේලාගේ ජීවිත ගැන අහන මේ ධර්ම දේශනා මාලාවේදී ඔබ මේ වනකොටත් ගොඩාක් ඇහුවා පිනක් විසින් සැපේ කරා ජීවිත අරගෙන ගියපු ඒ රහතන් වහන්සේලා ගැන. හරිම පුදුමයි පින්වතුනි. ලැබෙන මොහොතක අවකාශ ලැබෙන වෙලාවක රැස් කරගන්න පින විසින් ජීවිතයේ සැපේ කරාම අරගෙන යන හැටි. ඔන්න මීට කල්ප 91කට පෙර මේ ලෝකේ පහළ වුණා විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ එක තරුණයෙක් ඉන්නවා. මේ තරුණයාට ලෝකයට කලාතුරකින් පහළ වෙන ඒ බුද්ධ රත්නය මුණ ගැහුණා. ඒ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අහන්න ලැබුණා. ධර්ම රත්නය මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දැක ගන්න ලැබුණා. සංඝ රත්නය මුණ ගැහුණා. එතකොට මීට කල්ප 91කට කලින් ඔහුට තෙරුවන මුණ ගැහුණා. ඒ තෙරුවන මුණ ගැහුණාම ඔහු දක්ෂ වුණා ඒ තෙරුවන ගැන හිත පහදව ගන්න. තෙරුවන ගැන හිත පහදවගෙන නිරන්තරයෙන් තෙරුවන් සරණ ඇසුරු කරගෙන ඔහු ජීවත් වෙනවා. දවසක් ඔහුට ලැබුණා ප්‍රණීත දියුල් ගෙඩියක්. ඒ ප්‍රණීත දියුල් ගෙඩිය ඔහුගේ අතට ලැබෙනකොටම ඔහුට මතක් වුණා විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව. මේ දියුල් ගෙඩිය අරගෙන ගිහිල්ලා ඔහු බොහෝම සාදරයෙන් ගෞරවයෙන් පහන් සිතින් විපස්සී බුදුරජාණන් වහන්සේට අර ප්‍රණීත දියුල් ඵලය පූජා කරගත්තා. ඔන්න ලැබිච්ච මොහොතේ පිනක් රැස් කරගත්තා. මේ පින රැස් කරගන්න යොමු වුණාම මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේ වදාලා පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. ඉතින් යම්කිසි කෙනෙක් සිතකය වචනේ මුල් කරගෙන තමන්ගේ ජීවිතයට පිනක් කරගත්තොත් කෛරා තේත පුනප්පුනං. ඒ විදිහේම පින්කම් ආයෙම මහන්සි වෙලා කරගන්න උනන්දු වෙලා කරගන්න. තම්හි චන්දං කෛරාත. පින කිරීම ගැන තමන්ගේ හිතේ විශාල ආසාවක් ඇති කරගන්න. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ ලෝකේ පින කියලා කියන්නේ සැපේටම කියන තවත් නමකි. සැපේ කෙනෙක් කැමති නම් ඔහු කැමති විය යුත්තේ පිනටයි. පින රැස් කරගන්න කැමති කෙනාට රැස් කරන පිනෙන්ම සැපේ උපද්දලා දෙනවා. ඔන්න කල්ප 91කට කලින් විපස්සී බුද්ධ ශාසනයේදී ප්‍රණීත දියුල් ඵලයක් පූජා කරගෙන අග්‍ර පිනක් රැස් කරගත්තා. ඒ පිනෙන් බොහෝ සැප විඳිමින් ඔහු මේ දීර්ඝ සංසාර ගමනේ එනවා. මේ මහා භද්‍ර කල්පේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් උපන්නා.
එතකොට පින්වතුනි මේ බුද්ධ ශාසනයක් ඇතුලේ රැස් කරන පිනේ මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. බුද්ධ ශාසනයක් මුණ ගැහුණාම රැස් කරන පින යලි බුද්ධ ශාසන මුණ ගැහෙන්න හේතු වෙනවා. තෙරුවන් මුල් කරගෙන රැස් කරගන්න පින යලි යලි තෙරුවන් මුණ ගැහෙන්න උදව් කරනවා. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනයක් තුල තෙරුවන් සරණක් තුල රැස් කරගන්න පින අපේ ජීවිතයට විශාල රැකවරණයක් සලසන්නේ. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ වදාළේ තස්සිදන් සම්මුඛී භූතං යං ලෝකේ සුදුර්ලභං. මේ ලෝකයේ තුල ඊටාම දුර්ලභව සිද්ධ වෙන කාරණා දෙකක් තියෙනවා කියනවා. මනුස්ස පටිලාභෝච. පළවෙනි එක තමයි මිනිස්සෙක් වීම. සද්ධම්මස්සච දේශනා දෙවෙනි එක තමයි ධර්මය අහන්න ලැබීම. හරි දුර්ලභයි ලෝකේ. ලෝකේ බොහෝම කලාතුරකින් ඒක සිද්ධ වෙන්නේ. මනුස්ස ජීවිතයට එනකොට බුදුබණ අහන්න ලැබෙනවා කියන එක. බුදුබණ පදෙන් තමයි බුදුගුණ ටික දැනගන්න ලැබෙන්නේ. බුදුබණ පදෙන්මයි දහම් ගුණ ටික දැනගන්න ලැබෙන්නේ. බුදුබණ පදෙන්මයි සංඝ ගුණ ටික දැනගන්න ලැබෙන්නේ. රහතුන්ගේ ගුණ දැනගන්න ලැබෙන්නේ බුදුබණ පදෙන්. එතකොට මේ බණපද අහන්න ලැබෙනවා කියන්නේ මිනිස්සෙකුට ඒ මනුස්ස ජීවිතයේ ඇතුලේ ඔහුට තෙරුවන් සරණ අඳුන ගන්නට අවකාශ ලැබෙනවා. එහෙම මුණ ගැහුනොත් යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවවාද කළ ඇත්තෙම ඒ බඳු මොහොතක මේ මිනිසයා අප්‍රමාදීව කුසලයේ හැසිරෙන්නම වීරිය කරන්න ඕනේ කියලා. ඒකට හේතුව මොකද? මේ අවස්ථාවත් මේ අනිත්‍ය ලෝකේ අනිත්‍ය වෙලා යන අවස්ථාවක්. ඉක්මනින් මේ ලැබිච්ච අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ අහිමි වෙලා යනකොට තමන්ට ලැබිච්ච බුද්ධ ශාසනය මුල් කරගෙන තමන්ට ලැබිච්ච තෙරුවන් සරණ මුල් කරගෙන පිනක් රැස් කරගන්න බැරුව ගියොත් එහෙම සමහර විට අය සංසාරේ ඔහුට බුදු සසුන තෙරුවන් සරණ මුණ ගැහෙන්නේ. හැබැයි ලැබිච්ච මොහොතේ කෙනෙක් තෙරුවන් සරණ මුල් කරගෙන බුද්ධ ශාසනය මුල් කරගෙන පින් රැස් කළොත් එයාට ලැබෙන වාසනාව තමයි ආයෙමත් බුද්ධ ශාසන මුණ ගැහෙනවා. ආයෙමත් තෙරුවන් සරණ මුණ ගැහෙනවා. බලන්න මොහුට ආයෙම කාශ්‍යප බුද්ධ ශාසනය මුණ ගැහුණා. තරුණ වයසට එළවෙනකොට හරි දක්ෂයෙක්, රණශූරයෙක්. ඒ නිසා එක්තරා රජෙකුගේ ප්‍රධාන ඇමතියෙක් බවට පත් වුණා. ඒ අමාත්‍යයට හිටියා පිරිවර 1000ක්. පිරිවර 1000කට ප්‍රධාන ඇමතියා. ඒ රජුරෝ හරි ගුණ සම්පන්න රජෙක්. ඒ රජාගේ නම කට්ටවාහන. ඒ කට්ටවාහන කියන රජුරවන්ට හිටියා ප්‍රධාන ඇමතිවරු 16ක්. ප්‍රධාන ඇමතිවරු 16 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ අමාත්‍යවරයා. ඔහු යටතේ තව පිරිවර 1000ක් ඉන්නවා. හැම ප්‍රධාන ඇමතියෙකුටම පිරිවර 1000 ඉන්නවා. එතකොට කට්ටවාහන රජුරුවන්ගේ සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලය කොච්චරද? 16000ක අමාත්‍ය මණ්ඩලයක් හිටියා. මේ කට්ටවාහන රජුරුව හරි ගුණ සම්පන්න රජෙක්. හැබැයි කට්ටවාහන රජුරුව හිටියේ පින්වතුනි ප්‍රත්‍යන්ත ජනපදයක දුර ඈතක. ඒ කාලේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙලා. කාශ්‍යප බුදුරජාන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් අවුරුදු 20000ක කාලයක් උන්වහන්සේ වැඩත් ඉඳලා. එතකොට අති දීර්ඝ කාලයක් ගෙවිලා ගිහිල්ලා. හැබැයි කට්ටවාහන රජුරුවවත් ඒ රටවැසියෝවත් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ වගක් දන්නේ නැහැ. කට්ටවාහන රජුරවන්ට නොදුටු රජෙක් හිටියා. ඒ නොදුටු රජා මේ කට්ටවාහන රජුරුවන්ගේ නොදුටු මිත්‍රයෙක්. මිත්‍ර භාවයේ තිබුණට දැන් හිත මිත්‍රකම් රජවරු අතරේ දූතයෝ ලවානේ සිද්ධ වෙන්නේ. දූතයෝ මාර්ගයෙන් හිතවත් වෙනවා. රජාට රජා දැකලා නැහැ. හැබැයි තෑගි භෝග හුමාරු කරගන්නවා. වස්තුව හුමාරු කරගන්නවා. මේවා සිද්ධ වෙනවා. එක අවස්ථාවක මේ කට්ටවාහන කියන ගුණ සම්පන්න රජුරුව තමන්ගේ ඒ නොදුටු මිත්‍ර රජතුමාට ගොඩාක් වටින වස්තුව යවුවා. ඒ වටිනා වස්තුව ඒ මිත්‍ර රජුරන්ට ලැබුණට පස්සේ රජුරුව කල්පනා කළා මගේ නොදුටු මිත්‍රයෙක් වෙලත් මේ රජතුමා හරියට මට සලකනවා. අග්‍ර විදිහට සලකනවා.
ඒ නිසා මමත් අග්‍ර දෙයකින් ඔහුව පුදන්න ඕන. ඔහුට අග්‍ර වූ ත්‍යාගයක් යවන්න ඕන. එහෙම හිතලා අග්‍ර වූ ත්‍යාගයේ සූදානම් කළා. රන් පත්තිරු අරගෙන ඒ රන් පත්තිරු වල මේ මෙහෙම ලිව්වා කියනවා. බුද්ධෝ ලෝකෝ සමුප්පන්නෝ හිතාය සබ්බපානිනං. මොකක්ද ඒකේ අදහස? මේ සියලු සත්වයන්ට හිතසුව පිණිස, මේ සියලු සත්වයන්ට සැපේ පිණිස බුදුරජාණෝ ලොව පහළ වී ඇත්තේය. ධම්මෝ ලෝකෝ සමුප්පන්නෝ හිතාය සබ්බපානිනං. මේ සකල සත්වයාට හිතසුව පිණිස ධර්මයේ මේ ලෝකේ පහළ වූසේක. සංඝෝ ලෝකෝ සමුප්පන්නෝ හිතාය සබ්බපානිනං. මේ ලෝක සත්වයාට හිතසුව සලසන සංඝ රත්නය මේ ලෝකේ පහළ වූසේක කියලා පත්තිරුවල් ලියලා කට්ටවාහන රජුරවන්ට යැව්වා. කට්ටවාහන රජුරු මේ පත්තිරු කියවනවා. කියවනකොට ඇගේ ලොමු ඩහ ගැන්නලා ගියා. මොකද්ද අද්භූත ප්‍රීතියකින් හිත වෙලී ගියා. බුද්ධ කියන වචනේ ඇහෙනකොට ඔහුට හිතා ගන්න බෑ. ඒ වචනේ ආශ්චර්යවත් එකක්. ඒ වචනේ හදවතට සැපයලවන එකක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙලාලු, ධර්මයේ පහළ වෙලාලු, සංගරුවන පහළ වෙලාලු. අමාත්‍ය මණ්ඩලය රැස් කරලා, අමාත්‍ය මණ්ඩලය කියන්නේ ප්‍රධාන අමාත්‍යවරු 16 දෙනාව රැස් කරලා කට්ටවාහන රජුරුවෝ දැනුවත් කළා. අමාත්‍යවරුනි, මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා ලෝකේ පහළ වෙලාලු. අපේ මිත්‍ර රජු අපට ඒ ගැන දැනුවත් කරලා තිනවා. ඒ නිසා දැම්ම මේ මොහොතේම ඒ බුදුරජාණන් වහන්සේ සොයා යා යුත්තේය. ඒ නිසා දැම්ම පිටත් වෙන්න කිව්වා. එතකොට අමාත්‍යවරු 16 දෙනා තමන්ගේ පිරිවර මේ දහසක, කියන්නේ 16,000මත් එක්කම බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. මේ කොයි කාලෙද? කාශ්‍යප බුද්ධ කාලේ. අනේ හොයාගෙන යනකොට පින්වතුනි, කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සෑයක් තනවලා තිබුණා. මේ 16,000ක් පිරිසම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ හිටියා නම් භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ධර්මය අහන්න තිබුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ නැති නිසා මේ 16,000ක් දෙනාම මහණ වුණා. මහණ වෙලා කාශ්‍යප බුද්ධ කාලේ තමන්ගේ ජීවිතේ තියෙනකන් පින් රැස් කළා. සම්පූර්ණ ජීවිතේ ධර්මයට කැප කරලානේ පැවිදි වුණේ. ධර්මයට කැප කරලා පැවිදිච්ච ජීවිතේ, පැවිදි ජීවිතේ පුරාවටම හොඳට පින් රැස් කරගත්තා සිත කය වචනේ. ඒ නිසායි මං කිව්වේ ලැබෙන මොහොතේ රැස් කරන පින අපේ ජීවිතේ සැපේ කරා අරගෙන යනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ දිවුල් ඵලයක් පිදූ පින කාශ්‍යප බුද්ධ කාලේ පින් පුරන තැනට අරගෙන ආවා. එතනදී අතහැරගන්නේ නැතුව පින් පිරුවා. එතනදී අතහැරගන්නේ නැතුව පින් පුරපු එකේ මහා පින් බලයට ඕන්න මේ භද්‍ර කල්පේම අපගේ භාග්‍යවත් අරහත් තුන් ලෝකාග්‍ර ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අර කට්ටවාහන කියලා හිටපු රජුරුවෝ උපදිනවා බාවරී කියලා තවුසෙක්. මේ බාවරී කියන තාපසයාගේ ළඟ අපි මේ අද කතා කරන දැන් හිටියානේ අමාත්‍යවරු 16 දෙනෙක් ප්‍රධාන. ඒ අමාත්‍යවරු අතරේ හිටපු ප්‍රධාන අමාත්‍යෙක් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට දිවුල් ගෙඩිය පූජා කරපු කෙනා ගැන මේ කියන්නේ. ඔහු උපන්නා බාවරී කියන ඒ මහා තාපසතුමාගේ. බාවරී කියලා කියන්නේ මේ වෙනකොට තාපසෙක්, බමුණෙක්, ගුරුවරයෙක්. ඒ ගුරුවරයාගේ හොඳම ගෝලියෝ 16 දෙනා, හොඳම ශිෂ්‍යයෝ 16 දෙනා. ඒ 16 දෙනා අතරේ අජිත කියලා කෙනෙක් හිටියා. ඔහුට පිරිවර ශිෂ්‍යයෝ, මේ බාවරීගේ ශිෂ්‍යයෙක් තමයි අජිත. අජිතට පිරිවර ශිෂ්‍යයෝ හිටියා
තව 1000ක්. එතකොට අනිත් අයත් පින්වතුනි ඒ විදිහටම මේ බාවරී තවුසත් එක. එතකොට බාවරී තාපසයාගේ ශිෂ්‍ය පිරිස කීයද ගත්තාම 16000ක් පිරිස හිටියා. මේ බාවරී තාපසයාගේ සිදුවීම මෙහෙමයි. බාවරී හිටියේ රම්‍ය වූ කෝසලපුරේ දකුණු පැත්තට වෙන්න ගමක ගෝධාවරී කියන ගං තීරේ. ඒ ගෝධාවරී කියන ගංගා තීරයේ අසපුවක් කරගෙන මේ බාවරී තාපසය ඇතුළු ඒ 16000ම හරීම පිරිසිදු ජීවිතයක්. ඒ කියලා කියන්නේ තාපස පැවිද්දෙන් පැවිදි වෙලා බ්‍රහ්මචාරීව ගුණධර්ම ආරක්ෂා කරගෙන භාවනා කරගෙන තමයි ඒ අය වාසය කළේ. එතකොට බාවරීත් එහෙම ඉන්න කෙනෙක්, ඊළඟට බාවරීගේ ශිෂ්‍යයොත් එහෙම ඉන්න අය. මේ බාවරී තාපසයාට මේ කොසල් රජු ඇතුළු රජවරු හරියට පැහැදිලා හිටියේ. ඔහුගේ තිබෙන ගුණ සම්පන්න ජීවිතයට. ඒ නිසා බාවරී තවුසාට හරියට ධනය ලැබුණා. ලැබෙන ධනය බාවරී තාපසයා ළඟ ඉතිරි වෙලා තිබිලා බාවරී තාපසයා දැන් හොඳටම වයසයි. ඒ හොඳටම වයස නිසා ඔහු කල්පනා කළා මා සන්තක ධනය ඔක්කොම මං මේ අහිංසකයන්ට පූජා කරලා ඊළඟට ශ්‍රමණ බමුණන්ට පූජා කරලා මහා දානයක් කරන්න ඕනේ කියලා. එතකොට තමන් සතු සියලු වස්තුව දන් දුන්නා. තමන් සතු සියලු වස්තුව දන් දීලා ඔන්න දැන් තියෙන වරික ඔක්කොම දෙනවනේ. දීලා ඔක්කොම ඉවරුණාට පස්සේ දැන් දෙන්න කියලා වටින දෙයක් නැහැ. වටින දෙයක් නැතුව තියෙද්දි මෙන්න අඳුන් දිවි සමක් පොරව ගත්ත හොඳ තපෝ වෘද්ධයි වයෝ වෘද්ධයි වගේ පේන තාපසයෙක් එනවා හැරමිටියකුත් අරගෙන. ඇවිල්ලා මේ බාවරී තාපසතුමාට කිව්වා ඔබ දානයක් දෙන බව ආරංචි වෙලා මං ආවේ. මට රන් කහවණු 500ක් වුමනා කරලා තියෙනවා. මට ඒ රන් පහවණු 500 දෙන්න කිව්වා. එතකොට බාවරී තාපසයට හරි දුකයි. බාවරී තාපසයා ආසනය පනවලා සැප පහසුව ගැන අහලා කිව්වා මේ අනේ ඔබතුමා ඉල්ලන්නේ කහවණු 500ක්. මං සන්තක සියල්ල මන් දුන්නා. දැන් මං ගාව කහවණු 500ක් තියා කහවණුවක්වත් දෙන්න ඉතුරු වෙලා නැහැ. එතකොට බලන්න මේ ආපු තාපසයා මේ කූට තාපසයා අර අහිංසක බාවරී තවුසට සාප කළා. කිව්වා ඔහේ ඉල්ලන මට තියෙද්දීම නොදී ඉන්නවා. ඉල්ලන කෙනෙකුට තියෙද්දීම නොදී ඉන්න කෙනාට ශාප වෙනවා. මං ඔහේට ශාප කරනවා. ඔහේගේ මුද්දා පළතු සත්තදා ඔහේගේ හිස හත් කඩකට පැලේවා අදින් දවස් 7ක් ගියපු තැන. දැන් අද මං වස්තුව ඉල්ලනකොට ඔහේ මට වස්තුව දෙන්නේ නැහැ. ඒ වස්තුව නොදී හිටියොත් දවස් 7ක් ගියපු තැන ඔහුගේ හිස 7 කඩකට පැලේවා කියලා ශාප කළා. ඍෂිවරුන්ගේ ශාපය කියන එක පින්වතුනි හරි භයානක එකක් නේ. මොකද ගුණ වෘද්ධ තපෝ වෘද්ධ ඒ ඍෂිවරු ශාප කළොත් එහෙම ඒක ජීවිතයකට හරියට බලපානවා. දැන් ওই වගේ ශාප දැන් මේ මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයිනේ. ඍෂිවරුන්ගේ ශාප ගැන තියෙනවා. ඍෂිවරු අසුරයන්ටත් ශාප කරලා තියෙනවානේ. එක කාලෙක ඍෂිවරු පිරිසක් වාසය කළා එක්තරා වනාන්තරයක. ওই වනාන්තරයේ ඍෂිවරු වාසය කරනකොට ඒ කාලේ පින්වතුනි සුර අසුර යුද්ධයක් පටන් ගන්න ලැහැත්ති වුණා. එතකොට ඍෂිවරු කල්පනා කළා දැන් අපි මේ පාඩුවේ භාවනාවක් කරගෙන මේ වනයේට වෙලා ඉන්නේ ධ්‍යානයක් වඩාගෙන ওই සුරාසුර යුද්ධේ පටන් ගත්තට පස්සේ දෙවිවරුන්ගෙන් නම් අපිට කරදරයක් වෙන එකක් නෑ. හැබැයි අසුරයෝ විශ්වාස කරන්න බෑ. ඒ නිසා අපි අසුරයන්ගේ රජ්ජුරුවන්ව හම්බ වෙන්න යන්න. හම්බ වෙන්න ගිහිල්ලා ඒ අසුර රජ්ජුරුවන්ගෙන් අපි
මේ අවකාශයක් කරගමු අපි ඉල්ලීමක් කරමු අපිට නම් කරදර කරන්න එපා කියලා. ඒ කාලේ අසුරයන්ගේ රජුරුවනේ පින්වතුනේ සම්බර කියලා අසුරයෙක්. ඍෂිවරු සම්බර අසුරයා ළඟට ගියා. ගිහින් සම්බර අසුරයාට කිව්වා දැන් සුරාසුර යුද්ධ එනවනේ ඉස්සරහට. අපි මේ ඍෂිවරු පිරිස අපි සුරයන්ගේ පැත්තේත් නෑ අපි අසුරයන්ගේ පැත්තේත් නෑ. අපි පාඩුවේ ඉන්න පිරිස. ඒ නිසා ඔය යුද්ධයේදී අපට කරදර නම් කරන්න එපා කිව්වා. අපිට බිය තැති ගෙනින් ගේන්න එපා කිව්වා. එතකොට සම්බර අසුරයා හිතට ගත්ත සාමාන්‍යයෙන් බලය ලැබුණට පස්සේ හිතට ගන්නවා කියන එක තියෙනවනේ. ඒක මනුස්ස ලෝකෙ විතර නෙවෙයි බලාගෙන යනකොට එතකොට මේ අනිත් ලෝක වෙලත් ඒක තිබිලා තියෙනවා. සම්බර අසුරයා තමන්ගේ රජකමින් හිතට ගත්තා. හිතට අරන් කිව්වා උඹලා ඔය කිව්වට නුඹලා දෙවිවරුන්ගේ පැත්තේ. ඒ නිසා අබේ ඉල්ලුවට දෙන්නේ අබේ කිව්වා. අබේ ඉල්ලගෙන මගේ ළඟට එන ඔහෙලට බයමයි දෙන්නේ කිව්වා මං. එතකොට මේ ඍෂිවරු කිසිම කලබලයක් උන්නේ නැහැ. සම්බර අසුරයාට කිව්වා හරි. අසුරය යා දිසං වපති බීජං. ඔහේ යම් විදිහකටද වපුර ගන්නේ තා දිසං හරතේ පලං. වපුරන විදිහට ඔහෙට ඵල ලැබේ. කල්යාණකාරී කල්යාණං. ඔහේ හොඳක් නම් කරන්නේ ඔහෙට හොඳ ලැබේවා. පාපකාරීච පාපකං. හැබැයි ඔහේ කරන්නේ පවිටු වැඩක් නම් ඔහෙට පවිටු දෙයක් ලැබේවා. ඔහේ අපි අබේ ඉල්ලගෙන ඉද්දී බය නම් දෙන්නේ ඔහෙට බයම ලැබේවා කියලා ශාප කරලා ආවා. ඍෂිවරුන්ගේ ශාපය ලැබූ සම්බර අසුරයා හැම රාත්‍රියකම 3 වතාවක් හීනෙන් බය වෙනවා කියනවා. එතකොට ඔය වගේ ඍෂිවරුන්ගේ ශාපය කියන එක තේරුම් කරන්න මම කිව්වේ. එතකොට මේ ඍෂිවරයා දැන් මෙහෙම ශාප කරන්නේ. හැබැයි මේ ඍෂිවරයා මේ ශාප කරපු ඍෂිවරයා කූටේක්, පංචාකාරයෙක්, ඇඳුමින් විලාසිතාවෙන් රවට්ටන්න ආපු කෙනෙක්. මේ ශ්‍රමණවරු කියන පිරිස පින්වතුනි එහෙම බාහිරින් හොයන්න බෑ. සාමාන්‍යයෙන් මිනිස්සු හොයන්න උත්සාහ කරන්නේ බාහිරින්නේ භික්ෂූන් වහන්සේලාව ශ්‍රමණවරුන්ව. මිනිස්සු හොයන්න උත්සාහ කරන්නේ බාහිරින්. බාහිරින් හොයන්න ගිහිල්ලා නම් කවදාවත් ශ්‍රමණවරු ගුණවන්තයෝ හොයන්න බෑ. මොකද ගුණය කියලා කියන්නේ අභ්‍යන්තරයේ තියෙන එකක් මිසක් ඒක වස්ත්‍රයකින් පෙන්වන එකක් නෙමෙයි. ඒක ඇඳුමින් පෙන්වන්න බෑ. ඇඳුම කියලා කියන්නේ පින්වතුනි ඒක මිනිස්සුගේ බාහිර තියෙන එකක්. ඒ බාහිරින් තියෙන වස්ත්‍රයෙන් අභ්‍යන්තරයේ ඉන්න පුද්ගලයාව එහෙම හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශ්‍රමණවරු කියලා කියන්නේ හරියට අඹ වගේ. ඇතැන් අඹ ගෙඩි තියෙනවා. ඒ අඹ ගෙඩි එළියෙන් බලපුවම හිතෙන්නේ ඌ අමුයි කියලා. හැබැයි ඒ අඹ ගෙඩිය කපලා බැලුවොත් ඒ අඹ ඉදිලා. හම්බෙලා නැද්ද ඔබට ඒ જાති අඹ? සමහරට එළියෙන් බලපුවම ඒක කොළ පාටයි ඉදිරිය බව පේන්නේ. හැබැයි කපලා බලපුවම අඹ ඉදිලා. සමහර අඹ જાති තියෙනවා. සමහර අඹ ගෙඩි ඒ අඹ ගෙඩිය එළියට පේන්නේ අමුයි වගේ. කපලා බලපුවම ඇත්තට මේක අමුයි. තවත් අඹ තියෙනවා ඒවා එළියට නම් පේනවා ඉදිලා වගේ. හැබැයි ඒක කපලා බලපුවම ඒක අමු අඹයක්. සමහර අඹ තියෙනවා ඒක එළියට පේන්නේ ඉදිලා වගේ ඒක කපලා බලපුවම ඇත්තටම ඉදිච්ච එකක්. ඉතින් ওই වගේ ශ්‍රමණයෝ කියලා කියන්නේ බාහිරින් සමහර විට පේනවා දුෂ්කර ජීවිතයක් ගත කරන, නොයලුණු ජීවිතයක් ගත කරන, හොඳට භාවනා කරන කෙනෙක් වගේ පේනවා මේ සිවුරු පොරවගෙන ඉන්න විදිහට. ඒ චර්යාවෙන් එහෙම පේනවා. අනේ ඒ වුණාට ඇතුලේ එහෙම මුකුත් සීලයක් ගුණයක් නැති පුද්ගලයෝ ඉන්නවා මේ ලෝකේ. ඒ නිසා බාහිරින් හොයන්න බෑ ශ්‍රමණවරු. බාහිරින් හොයන්නම පිරිසක් ශ්‍රමණවරු කියන්නේ. මොකද ශ්‍රමණවරුන්ගේ ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණ අභ්‍යන්තර එකක්. අභ්‍යන්තරේ මෛත්‍රිය තියෙනවා නම්, අභ්‍යන්තරේ කරුණාව තියෙනවා නම්, අභ්‍යන්තරේ අවිහිංසාව තියෙනවා නම්, අභ්‍යන්තරය තුළ අන් අයගේ දියුණුවට
මේ ආශිර්වාද කිරීම කියන මුදිතාව තියෙනවා නම්, අභ්‍යන්තරය තුළ උපේක්ෂාව තියෙනවා නම්, අභ්‍යන්තරය තුළ ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කිරීමේ හැකියාව තියෙනවා නම්, ඒ ඇත්තටම ශ්‍රමණයෙක් වැඩ ඉන්නේ. ඒ භික්ෂුව බාහිරින් පොරවන දෙයින් කිසි කෙනෙකුට ඒ භික්ෂුව හොයාගන්න පුළුවන්කමක් නැහැ. දැන් මේ කූට ජටිලය ආවේ තපෝ වෘද්ධ වයෝ වෘද්ධ කෙනෙක් විදිහට වේසි මාරු කරගෙන, අනේ මේ අහිංසක බාවරී ගුණවත් තාපසයා හොඳටම බය වුණා. හොඳටම බය වෙලා ඔහු හූල්ලන්න පටන් ගත්තා. ඒ හූල්ලමින් ඉන්නකොට දැන් බාවරී තාපසයට මොකුත් කරගන්න දැන් පින්වතුන් හිතන්නකෝ මේ වගේ වචනයක් කිව්වට පස්සේ හිතට එනවානේ කොච්චර බලන්න මේ අසත්පුරුෂෝ නිසා වෙන දේවල්නේ. ලොක්කු දානයක් පූජා කරගෙන බාවරී තාපසයට සතුටින් ඉන්න තිබ්බ වෙලාව මේ අසත්පුරුෂයෙක් ඇවිල්ලා ඒ සතුට කෑවනේ. අසත්පුරුෂයෙක් ඇවිල්ලා අර දාපු වචනේ නිසා බාවරී තාපසයාගේ හදවතේ මහා ගින්න කටගත්තා. දැන් කන්න බෑ. හරීම වෙහෙසට පත් වෙලා දැහැන් වඩන්ටවත් බැරුව ඔහු යහනට බර වෙලා ඉන්නකොට බාවරී කියලා කියන ගුණ සම්පන්න කෙනෙක්, පින්වන්තයෙක්, බාවරීගේ හිතසුව කැමති දේවතාවෙක් මේ බාවරී තාපසයාට සෙත සලසන්ට පැමිණුණා. පැමිණිලා ඒ දෙවියා කියලා තියෙනවා මෙන්න මෙහෙම නසෝ මුද්ධම් පජානාති කුහකෝසෝ දනත්තිකෝ මුද්ධනී මුද්ධ පාතේවා ඥානං තස්සන විජ්ජති. බාවරී ඔය ආපු පුද්ගලයා මේ හැබෑම බමුණෙක් නෙමෙයි. ඔය කුහකෙක්. ඔය කුහක බමුණා හිස් මුදන පැලෙන්ට කියලා කිව්වට හරියට මුදුන කියන්නේ මොකක්ද කියලා ඔය පුද්ගලයා දන්නේ. මුදුන පැලෙනවා කියලා කියන්නේ මොකක්ද කියලාවත් ඔහු දන්නේ. ධනය සොහන කුහකෙක් ඔබ බය වෙන්න එපා කිව්වා. එතකොට මේ බාවරී අහනවා භවත එහෙමනම් ඔබ දන්නවාද මුදුන කියන්නේ මොකක්ද? මුදුන පැලෙනවා කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවද? එතකොට දෙවියා කියනවා අහම් පේතන්න ජානාමි. අනේ බාවරී මන් දන්නෙත් නෑ. මුදුන කියන්නේ මොකක්ද කියලා මන් දන්නෙත් නෑ. මුදුන පැලෙනවා කියලා කියන්නේ මොකක්ද කියලත් මන් දන්නේ. ඥානං එත්තන විජ්ජති. මට එහෙම නුවණක් නෑ. හැබැයි ඔය කාරණේ දන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. පුරා කපිල වත්තුම්හා නික්ඛන්තෝ ලෝකනායකෝ අපච්චෝ උක්කාක රාජස්ස සක්්‍ය පුත්තෝ පබංකරු. ඒ අපේ ශාස්ත්‍රඥ වහන්සේ වර්ණනා කළේ කිඹුල්වතින් නික්මුණු පෙර තුන් ලොවටම නායක වූ ඔක්කාකනං රජ පවුලේ පරම්පරාවෙන් පැමිණුණ මුළු ලොව ආලෝක කරන ශාක්‍ය පුත්‍රයෙක්මය හේ. කවරෙක්දේ අපගේ භාග්‍යතුන් වහන්සේය සියලු අභිඥා බලයෙන් බලවත් වී සිටි ලොවේ නුවණ තිබේ ඒ මුනිදුට ලොවේ සියලු දේ දකින්ට සියලු කර්ම නිමා කෙරුව හැම කෙලෙසුන් ගෙවා දැමුව ඒ මුනිදුන්මය මේ ලොව විමුක්තියට පත් උතුමා. ආන් එහෙම බුදුරජාන් වහන්සේ ගැන මේ දෙවියා බාවරී තවුසාට කිව්වා බුද්ධෝසෝ භගවා ලෝකේ. ඒ භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකයම අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ. ධම්මං දේශේති චක්කුමා. ඒ ධම්මයස් ඇති මිනිදුන් ධර්මයේ දේශනා කරනවා. තන්තුවං ගන්්වාන පුච්චස්සු සෝතේ තං ව්‍යාකරිස්සති. ඒ නිසා ඔය මුදුන ගැනත් මුදුනේ පැල්ම ගැනත් බාවරී ඔබ ගිහින් ඒ බුදුරජාණන් වහන්සේගෙන් අහන්ට. ඒ බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රශ්නය ඔබට විසඳා දේවි. සම්බුද්ධෝති වචෝ සුත්වා උදග්ගෝ බාවරී අහු. සම්බුද්ධ කියන වචනේ අහනකොට බාවරී තාපසයාගේ හිත ඔද වැඩී ගියා. ශෝකය අඩු වෙලා ගියා. මහත් වූ ප්‍රීතියක් හටගත්තා. ඇයි පින්වතුනි? කුමක් නිසාද බුද්ධ කියන වචනේ අහනකොට එච්චර සතුටක් හටගත්තේ?
ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයේ මීට පෙරත් මුණ ගැහිච්ච නිසා. ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයක් තුළ මීට පෙරත් පැවිදි වෙලා පින්පුරපු නිසා. බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේට මේ ගරු සත්කාර කරමින් පිළිවෙත් පිරූ නිසා ඊළඟ ජීවිතෙත් බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා බුද්ධ කියන වචනේ අහනකොටම හිතෝද වැඩි යනවා. ටික ටික වුණත් රැස් කරන පින අපේ ජීවිතයට සැප උපදින්නේ ওই විදිහට. බලන්න පින්වන්තයන්ගේ වෙනස. පින් පිරිච්ච අයගේ වෙනස බුද්ධ කියන වචනය එකපාරක් කන වැකෙනකොට ඒ බුද්ධ කියන වචනයටම හිත ප්‍රීතියටපත් වෙනවා. අර තිබුණ ශෝක වේදනා ඔක්කොම දුර වෙලා ගියා. එතකොට බාවරි ඉක්මනින්ම කළේ තමන්ගේ ශිෂ්‍යෝ ටික කැඳෙව්වා. ශිෂ්‍යයන්ව කැඳවලා දැන් ශිෂ්‍යෝ කියලා කිව්වේ ප්‍රධාන 16 දෙනාව කැඳෙව්වා. කැඳවලා කිව්වා දරුවෙනි මේ සෙවන් නුවර මේ වෙද්දී වැඩ වාසය කරනවා තුන් ලෝම දිනාගත්ත මහා ප්‍රඥා ඇති උත්තම නුවණක් ඇති සියලු කෙලෙස් දුරු කරපු ශාක්‍ය පුත්‍ර භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දරුවනි මගේ දැන් වයස බොහෝම මේ ඉක්ම ගිහින් තියෙන නිසා එපමණ දුරක් යාගන්ට මට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා දරුවනි ඔබ ඒ බුදුරජාණන් වහන්සේ සොයා වහා යා යුත්තේය. ඒ බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසිය යුත්තේය. මොනවද ප්‍රශ්න? ස්වාමීනි මුදුන කුමක්ද? මුදුනේ පැල්ම කුමක්ද කියලා. එතකොට ගෝලියෝ ටික අහනවා ගුරුතුමනි කොහොමද අපි මේ උත්තමයව අඳුනගන්නේ? සම්මා සම්බුදු කෙනෙක්මයි කියලා අපි හරියටම දැනගන්නේ කොහොමද කියලා අපිට පහදන්න. එතකොට මේ බාවරී තවුසා කියනවා යස්සේතේ හොන්ති ගත්තේසු මහා පුරිස ලක්ෂණ. යම් කිසි පුරුෂයෙකුගේ සිරුරේ දරුවෙනි මහා පුරුෂ ලක්ෂණ තියෙනවා නම් ද්වේව තස්ස ගතියෝ තතියාහින විජ්ජති. ඒ උත්තමයාට ගති දෙකයිනේ දරුවෙනේ තියෙන්නේ. දැන් මේ ගුරුවරයානේ උගන්වපු දේ සිහි කරනවා. ගති දෙකයිනේ දරුවෙනේ තියෙන්නේ. ඒ උත්තමයා ග්‍රහවාසයේ හිටියොත් සක්විති රජ වෙනවා. පැවිදි වුණොත් සම්මා සම්බුදු වෙනවා. ගති තුනක් නැහැ. ඉතින් ඒ නිසා ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ඒ උත්තමයාව අඳුන ගන්න පුළුවන් වෙනවා. තවත් අඳුන ගැනීම පිණිස මෙහෙම කරන්නට කියනවා. ඒ උත්තමයා හම්බ වුණාම පළමුවෙන් අහන්න කියනවා තමන්ගේ ගුරුවරයා ගැන. මේ බාවරී කියන තාපසයාගේ ජාතිය මොකක්ද? ගෝත්‍රය මොකක්ද? ඊළඟට බාවරී කියලා කියන පින්වතුනි මහා පින්වන්තයෙක්. ඒ නිසා අහන්න කිව්වා මේ මගේත් පුරුෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ මා සන්තකයේ තියෙන මහා පුරුෂ ලක්ෂණ මොනවද? ඒ කියන්නේ පුරුෂ ලක්ෂණ ඔක්කොම ටික නෙවෙයි. අර මහා පුරුෂ ලක්ෂණ වලින් කීපයක් පිළිහිටලා විල තියෙනවා. ඒ ටික මොකක්ද කියලා හරි ලස්සනයි. මනසායේව පුච්ඡත හිතින් අහන්න. හිතින් අහන්න කියලා කියන්නේ හිතින් ප්‍රශ්න කරන්න කියනවා හිතුවිල්ලකින්. අනාවරණ දස්සාවි යදි බුද්ධෝ භවිස්සති. දරුවනි ඒ වැඩ ඉන්නේ අනාවරණ දැක්මක් ඇති බුදුරජාණන් වහන්සේම නම් මනසා පුච්චිතේ පඤ්හි වාචාය විස්සජෙච්චසි. මනසින් අහන ප්‍රශ්නෙට ඒ උත්තමයානෝ වචනයෙන් පිළිතුරු දෙනු ඇති. බලන්න බුදුවරුන්ගේ යුගයක ආශ්චර්යනේ. එතකොට මේ බාවරී තාපසයාගේ වචන පිළි අරගෙන අජිත ඇතුළු මේ 16 දෙනා තමන්ගේ පිරිවරත් එක්ක මෙතන 16 දෙනෙක් ඉන්නවා. ඒ 16 දෙනා කවුද? අර කට්ටවාහන රජුරුවන්ගේ අමාත්‍යවරු 16.
කවුද? අජිත්. ඊළඟට තිස්ස මෙත්තෙය. ඊළඟට පුන්නක, මෙත්තගු, දෝතක, උපසීව, නන්ද, හේමක, තෝදෙය, කප්ප, ජතු කන්නී, භද්‍රාවුද, උදය, පෝසාල, මෝගරාජ, පිංගිය. මේ පිරිස. එතන ඉන්නවා 16 දෙනෙක්. මේ 16 දෙනා බුදුරජාණන් වහන්සේව හොයාගෙන යනවා. ඉතින් සෑහෙන දුරක් යන්න වෙලා තියෙනවා පින්වතුනි. මොකද භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වඩිනවනේ. මේ වස්සාන කාලේ විතරන බුදුරජාණන් වහන්සේ එක තැනක වැඩ ඉන්නේ. එතකොට චාරිකාවේ වඩිනකොට ඔන්න මේගොල්ලෝ මේ දැන් මේක තියෙනවා විස්තරේ. ඔන්න මේගොල්ලෝ කොසඹෑ නුවරට යනවා. සැවැත් නුවරට ගියාම ආරංචි වෙනවා බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර වැඩලා කියලා. කොසඹෑ නුවර යනවා. මේගොල්ලෝ කොසඹෑ නුවර යන ටිකට ශාස්ත්‍රඥ වහන්සේ සාකේත නුවරට වැඩලා. අනේ ආයේ සාකේතට යනවා. ඔහොම පින්වතුනි ගොඩාක් දුර ඇවිදගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ රජගහ නුවරට වැඩලා ඊළඟට පාසාන චෛත්‍යය කියන තැන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ඒ පාසාන චෛත්‍යය ළඟට බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දීම මේගොල්ලන්ට යන්න ලැබුණා. හරිම ලස්සනයි එතන කියන කාරණේ. එතෙන්ට යනකොට මේ අජිත ඇතුළු 16 දෙනාට බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා ආරංචි වුණාම දැන් කොච්චර මහන්සියක්ද. ඉන්දියාවේ ලංකාව වගේ විශාල ගුණයක් ලොකු රටක්නේ. එතකොට දුර පාරවල්. ඒ වගේ මහන්සියලා ගියපු මේ පිරිසට හරියට දැනුණා කියනවා මෙහිම. පිපාසිතව සිටි කෙනෙකුට සිහිල් දියක් ලද විලසට, ගනුදෙනු කළ වෙලෙන්දෙකුට මහත් ලාභයක් විලසට, ගිමනින් තැවෙනා කෙනෙකුට සෙවණක් සැලසුන විලසට, සතුටු සිතින් ඉක්මන් වී නැගගත්තෝ මේ පව්වට. පාසාන පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා ආරංචි වුණ ගමන් ඒගොල්ලන්ට දැනුනේ හරියට පිපාසයෙන් හිටපු කෙනෙකුට වතුර තියෙනවා කියලා දැනුණා වගේ. ව්‍යාපාරයක් කරපු වෙලෙන්දෙකුට හොඳ ලාභයක් කියලා දැනුණා වගේ. මහන්සි වෙලා ඉන්න කෙනෙකුට හොඳ සිහිල් හෙවණක් ලැබුණා වගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන වචනේ ඉක්මනට පාසාන පර්වතයට නැග්ගා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සංඝ පිරිට පෙරටු කරගෙන ධර්ම දේශනා කරනවා. හරියට සීහෝව නදති වනේ, වනාන්තරේ සිංහරාජයෙක් නද දෙනවා වගේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනවා. ඒ දහම් දේශන බුදුරජාණන් වහන්සේව මේ 16 දෙනාගෙන් ප්‍රධානම කෙනා තමයි අජිත. අජිත දැක්කා. අජිත දැකලා ඒ භාග්‍යතුන් වහන්සේව හරියට රැස්ධාරා පැතිරී යන සූරිය මඩලක් විලසින, පොහොය දහට අහස් කුසේ නැගී පොළොව එළිය කරන සොළොස් කලාවෙන් සපිරුණ පුන් සඳ මඩලක් විලසට. ඔන්න අජිත දැක්ක හැටි බුදුරජාණන් වහන්සේව. අජිත කියන ඒ පින්වන්තයා භාග්‍යතුන් වහන්සේව දැක්කේ රැස් විහිදුව තියෙන ඉර වගේ. සොළොස් කලාවෙන්ම පිරිච්චි හඳ මඩල වගේ. අජිත තමන් ඉගෙන ගත්ත ශාස්ත්‍රයට අනුව පුරුෂ ලක්ෂණ එකෙන් එක බැලුවා ශාස්ත්‍රඥ වහන්සේගේ. ඉතින් මේ පුරුෂ ලක්ෂණ කොහොම අජිතට දැක ගන්න ලැබුණා. හරි සතුටටපත් වුණා. ඒකාන්තයෙන් මේ මහා පුරුෂයෙක්. එතකොට තමන්ගේ ගුරුවරයාගේ අවවාදය සිහි කරලා අජිත හිතින් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ හිතනවා. භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහා ඔහු ප්‍රශ්නේ හිතනවා. පවසනු මෙන සමිදානෙනි අප ආචාර්යින්ගේ උපත, ගෝත්‍රයද පුරිස ලකුණු ඔහුගේ සිරුරේ පවතින. වේදයේ පිරිපුන් දැනුමත් ඔහුට කොපමණ සිසු පිරිසක් ඉන්නවාද කියන කාරණාවත් සමිදානෙනි මට කියා දෙන්න කියලා. දැන් මේක වචනෙන් ඇහුවේ නෑ. අජිත හිතුවා. අජිත හිතද්දී අනාවරණ දස්සී වූ බුදුරජාණන් වහන්සේ වචනයෙන් පිළිතුරු දෙනවා. 120 වයසක් වේ එතුමා දැන් ගෙවන වසර. දැන් බාවරීගේ වයස අවුරුදු 120ක්. ඔහුගේ ගෝත්‍රය බාවරි.
ඔහුගේ ශරීරයේ තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 3ක්. ඔහු වේදයේ පරතරටම ගියපු කෙනෙක්. ඒ වේදයේ පරතරට ගියපු ඔහුට මේ වෙද්දී ඔහු සමීපයේ මහා පිරිසක් ශිල්ප ඉගෙන ගනිමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම විස්තර කළා. එතකොට අජිත ආයේ ප්‍රශ්න අහනවා හිතින්. අජිත අහනවා ස්වාමීනි නරෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේ මං ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. දැන් මං අහන්නේ බාවරී බමුණාගේ සිරුරේ පවතින මහා පුරුෂ ලක්ෂණ මොනවද කියලා. පහදලා දෙන්න. දැන් ලක්ෂණ 3ක් තියෙනවා කිව්වනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ හිතින් අහපු එකට වචනෙන් පිළිතුරු දෙනවා. දිවෙන් වසන්නට පුළුවනි මුහුණද ඒ බමුණාගේ. ඒ බමුණගේ මූණ දිවෙන් සම්පූර්ණ වහන්න පුළුවන්. මේක මහා පුරුෂ ලක්ෂණයක් පින්වතුනි. ඒක එරදියක් වගේ එකක්. ඒ කියන්නේ මේ දිව එළියට අරගත්තාම දිවෙන් මූණ වහන්න පුළුවන්. ඒක එරදියක් වගේ හැකියාවක්. ඒක මහා පුරුෂයන්ට විතරක් පිහිටන එකක්. එතකොට ඒ කාරණේ අපිට දරා ගන්නයි තියෙන්නේ. මොකද ඒ බඳු මහා පුරුෂ ලක්ෂණ පිහිටන්නේ කාටද? මහා පුරුෂයන්ට. මහා පුරුෂයෝ හිටපු යුගයේ ඒ මහා පුරුෂ ලක්ෂණේ ලෝකෙ තිබුණා. දෙබැම අතර තිබෙන්නේය ඌර්ණ රෝම ධාතුව. ඔහුගේ දෙබැම අතරත් ඌර්ණ රෝමය පිහිටලා තියෙනවා. එතකොට බලන්න මේ ඌර්ණ රෝමය කියන එක ඒ කාලේ එතකොට මේ සාමාන්‍යයෙන් ශාස්ත්‍රුන් වහන්සේට අමතරව මහා පුරුෂයන්ට තිබිලා තියෙනවානේ. ඊළඟට ඔහුගේ පුරුෂ නිමිත්ත පිහිටන්නේ කොපුවක බහලු හරියට මේ මල් කෙමියක් වගේ තමයි පුරුෂ නිමිත්ත පිහිටන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ බාවරී තාපසයාගේ තියෙන මේ ලක්ෂණ සියල්ල මේ අජිත ඇතුළු පිරිසට වචනයෙන් පහදලා දුන්නා. හිත පැහැදුනා. එතකොට අජිත ප්‍රශ්නේ අහනවා. මොකද්ද ප්‍රශ්නේ? දැන් හටගත්ත මහා ප්‍රශ්නේනේ බාවරීට. මුදුන මොකද්ද? මුදුනේ පැල්ම මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජා මුද්ධාති ජානාහි. මුදුන කියලා කියන්නේ අවිද්‍යාවට. මුදුනේ පැල්ම කියලා කියන්නේ අවිද්‍යාව සිඳලීම. අවිද්‍යාව සිඳලන්ට නම් ශ්‍රද්ධාව, සිහිය, සමාධිය, ඡන්දය, වීරිය වගේ මේ ගුණ ධර්ම වලින් තමයි මේක කරන්න තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ එදා ධර්ම දේශනා කළා පැහැදුනා. ඒ පැහැදුනාට පස්සේ ගුරුවරයාගේ ප්‍රශ්න ඉවර වෙලා අජිත තමන්ගේ ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මේ විස්තරය තියෙනවා අජිත සූත්‍ර දේශනාවේ සුත්ත නිපාතේ. අජිත භාග්‍යතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. කේනස්සු නියුතෝ ලෝකෝ කේනස්සු නප්පකාසති කිස්සාභිලේපනං බ්‍රූසි කිංසුතස්ස මහභයං. බුදුරජාණන් වහන්සේ අහනවා කේනස්සු නියුතෝ ලෝකෝ ස්වාමීනී මේ ලෝක සත්‍යය වැහුනේ මොකකින්ද? කේනස්සු නප්පකාසති ඇයි මේ ලෝක සත්‍යයට තමන් වැහිලා ඉන්නේ? තමන් අනවබෝධයකින් වැහිලා ඉන්නේ කියලා ඇයි තේරෙන්නේ නැත්තේ? කිස්සාබිලේපනම් බ්‍රූසි මේ ලෝක සත්‍යයට මේ ලෝක සත්‍යයේ ජීවිතය තුල තැවරුණු දේ මොකද්ද? කිංසු තස්ස මහ භයං මේ ලෝක සත්‍යයට හැමදිනාට මුහුණ දෙන්න තියෙන මහ බය මොකක්ද? ඔන්න ශාස්ත්‍රඥ වහන්සේ පිළිතුරු දෙනවා. අවිජ්ජාය නියුතෝ ලෝකෝ වේවිච්ඡා පමාදානප්පකාසති චප්පාභිලේපනං බ්‍රූමි දුක්ඛමස්ස මහභයං. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ලෝක සත්වයාම වැහුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම නම් වූ අවිද්‍යාවෙන්ය. මේ ලෝක සත්‍යය දන්නේ නැහැ දුකක් තියෙන බව. ඒ දුකට හේතුවක් තියෙන බව. ඒ දුක නිරුද්ධ කළ නිවනක් තියෙන බව. ඒ දුක නිරුද්ධ කිරීම පිණිස සොඳුරු ප්‍රතිපදාවක් තියෙන බව මේ ලෝක සත්‍යය දන්නේ. ඒ අවිද්‍යාවෙන් වැහිලා.
ඇයි අවිද්‍යාවේ වැහුණා කියලා ප්‍රකට වෙන්නේ නැත්තේ මේ ලෝක සත්‍යයට? මේ ලෝක සත්‍යය තුළ තියෙනවා අඩුපාඩු දෙකක්. ප්‍රමාදයත් මසුරුකමත්. ප්‍රමාදය සහ මසුරුකම නිසා ඔහුට ඒක ප්‍රකට වෙන්නේ නැහැ. මේ ලෝක සත්‍යයගේ ජීවිතය තුළ සම්පූර්ණයෙන්ම තැවරුණේ තෘෂ්ණාව. තණ්හාව තැවරිලා. ඔහුට තියෙන මහා බය තමයි දුක. තණ්හාව තවරාගෙන යන ජීවිතේ දුක තියෙනවා. ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මරණයේ දුක, ප්‍රියයන් වෙන්වීමේ දුක, අප්‍රියයන් හා එකතු වීමේ දුක, මේ සියලු දුක්. මේක තමයි ඔහුට තියෙන මහා බය. ඔය විදිහට පින්වතුනි අජිත සූත්‍රයේදී අජිත ප්‍රශ්න අහනවා. ඊළඟට අජිත කොච්චර මේ අර අන්‍ය මේ ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයෙන් පරිබාහිර තැනක පැවිද්දෙක් විදිහට එහෙම නැත්නම් තවුසෙක් විදිහට ජීවත් වෙන කාලෙත් අජිත කොච්චර ජීවිතය ගැන හිතලා තියෙනවද කියලා තේරෙනවා මේ අහන ප්‍රශ්න වලින්. අජිත අහනවා ස්වාමීනි මේ තණ්හා සැඩපහර හැම ඉන්ද්‍රියකින්ම ගලනවා. මේ තණ්හා සැඩපහර දැන් තැවරිච්ච දේත්නි තණ්හාව. ඒ තණ්හාව කියන සැඩපහර හැම ඉන්ද්‍රියකින්ම ගලනවා. ස්වාමීනි කොහොමද මේ තණ්හා සැඩපහර නවත්තගන්නේ? ස්වාමීනි මේ තණ්හා සැඩපහර සම්පූර්ණයෙන්ම සදහටම නවත්තන පිළිවෙලක් අපට කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා යානි සෝතානි ලෝකස්මින් අජිත මේ ලෝකේ යම් සැඩපහර තියෙනවාද ඇස කන නාසය දිවකය මනස කියන මේ ඉන්ද්‍රිය හයෙන් ගලා යන සති තේසන් නිවාරයි. ඒක වළක්ක ගන්න තියෙන්නේ සිහියෙන්මයි. සෝතානං සංවරම් බ්‍රූමි මේ ඇස කන නාසය දිවකය මනස කියන හය සංවර කළ යුතුයි සිහියෙන්. පඤ්ඤායේතේ පිතීරේ ඕක වියලවා දාන්න තියෙන්නේ දියුණු කරන ලද ප්‍රඥාවෙන්. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අජිතට අජිත සූත්‍ර දේශනාවේදී ධර්මයේ පැහැදිලි කළා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට දේශනාව අවසානයේ අජිත සියලු කෙලෙසුන් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. පින්වතුනි අජිත විතරක් නෙමෙයි ඒ අජිතත් සමග පැමිණි ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි බව ලබාගෙන උතුම් රහතන් වහන්සේලා බවට පත් වුණා. අරහත්ත්වය පසක් කරපු ඒ අජිත මහරහතන් වහන්සේ මේ මුළු ලෝකයේම සනහාලමින් කාලයක් මේ ලෝකයේ නිකලෙස් සිතින් වැඩ ඉඳලා උන්වහන්සේ පිරිනුවම් පාන දවසේ ලැබුණා. ඒ පිරිනුවම් පානා දවසේ පිරිනිවන් පෑමට මොහොතකට පෙර අහස් ගැබට පැන නැගුණු අජිත මහරහතන් වහන්සේ තමන් වහන්සේ ලද ඒ අමා මහ නිවන් සැපේ ගැන මේ විදිහේ ගාතාවක් වදාලා. ඒ තමයි තේරතේරී ගාථා පුත් වහන්සේගේ 20 වෙනි ගාථා රත්නය අජිත මහරහතන් වහන්සේගේ ගාථාව. මරණේ මේ භයං නත්ති නිකාන්ති නත්ති ජීවිතේ සන්දේහං නික්ඛිපිස්සාමි සම්පජානෝ පතිස්සතු. උන්වහන්සේ වදාරනවා මට නම් මරණය ගැන කිසිම බියක් නැහැ. ජීවත් වීම ගැන අමුතු ආසාවකුත් නැහැ. ඊට හොඳින් සිහියත් නුවණත් පිහිටුවාගෙන මම මේ ශරීරය අත්හැර දානවා. ඒ තමයි අජිත මහරහතන් වහන්සේ වදාළ ගාථා. අජිත මහරහතන් වහන්සේ ඔය උතුම් ගාථා රත්නේ වදාරලා ඒ භික්ෂූන් ඉදිරියේ තේජෝ ධාතු සමාපත්තියට සම්වැදිලා පිරිනුවම් පාවදාලා. ඉතින් මේ නිකලෙස් සිතින් පිරිනුවම් පාවදාල සසරේ රැස් කරන ලද පිනෙම්ම නිර්මාණය වුණ ඒ අජිත මහරහතන් වහන්සේට හැබෑම රහත් මුනිදුන්ට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අජිත මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා යම් අමා නිවනක සැනසෙල්ලට පත් වුණාද අපටත් ඒ අමා මහ නිවන සාක්ෂාත් කරන්නට
වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තුළින් ජනිත සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙව් රජුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙන්පති දෙවරු ඇතුළු සදෙව් ලෝකවාසී සියලු දෙවියෝද ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ප්‍රධාන පොළොවවාසී සියලු දෙවිවරුද අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝද සාදරයෙන් පහන් සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු ශ්‍රද්ධා සීලාදීන් දියුණු වෙත්වා. දිව්‍ය අසීසුරින්ද වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණ ආශිර්වාද අප හැම දෙනාටම නුවඩුව සලසා දෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ මාගේ ගුරු දේවෝත්තම අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ඛ නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලැබූ එංගලන්තයේ වෙසෙන පින්වත් නිරෝෂා සමරසිංහ මහත්මියගේ නමින් මිය පරලොවයන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. දැනට අසනීප තත්වයෙන් පසුවෙන නිශාන්ත ලියනගේ ස්වාමි පුරුෂයාට සහ කෙන්සි දියණියට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන්ව කායික පීඩා මානසික පීඩා දුරු වී කායික මානසික සැප සැහැල්ලුව සැලසේවා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. ගෞතම ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ සියලු පින් උපකාර වෙත්වා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද දායකත්වයන් දරන පින්වත් නිරෝෂා සමරසිංහ මහත්මියට, එල්.සී. කුඩා දියණියට, සුජීවත්ව සිටින දෙමාපියන් වන ලක්ෂ්මන් සමරසිංහ පියාණන්ට සහ ඩෙසිකා සමරසිංහ මෑණියන්ට, සියලුම ඥාතීන් හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව මේ පින්වල ආශිර්වාදයෙන් සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ වේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව ජීවිතයේ සුවසේ පින් කරගෙන ධර්මයේ හැසිරලා ගෞතම ශාසනය තුළ ධර්මාවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් සුපින්වත් ඔබටත් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. නිදුක්ව නිරෝගව සුවසේ ජීවිත ගත කරන්නට ලැබේවා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම පින් කරගෙන සුවසේම ධර්මයේ හැසිරෙන්ට ඔබ හැම දිනාටත් වාසනාව ලැබෙත්වා. හැම දිනාට ගෞතම සසුන තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.